සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනය අපි අවධානය යොමු කරන ඉතාම වැදගත්ම දේ බව අපි දන්නවා. කිතුණෙකුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනය කොතරම් වැදගත්ද කියන එක අලුතින් අපිට කියන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සූදානම් වෙමු දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරන්නට. ඊට කලින් අපි යාඥා කර ස්වාමීන් වහන්සේට බාර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින ජීවමාන දෙවිඳුනේ ඔබ වහන්සේගේ නාමයට ගෞරවයද මහිමයද ප්‍රශංසාවද වේවා. ඔබේ කැමැත්ත අද දවසේ මේ සතිය පුරාම අපේ ජීවිත තුළ ඔබ වහන්සේ ඉටු කරන සේක්වා කියලා අපි යටහත් ඔබට බාර වෙනවා. පියාණන් වහන්සේ පුත්‍රයාණන් කාරණකොටගෙන දුන්නා වූ සත්‍යතාවයේ වචනය අපට වටහා දෙන පිණිස ඔබගේ ශුද්ධාත්මයන් කරුණ කොටගෙන අපට අද සමීප වී සියල්ල කියා දුන මැනව. යම් අයුතුකමේ අධර්මිෂ්ඨකමේ මාර්ගයක් අප තුළ ඇතනම් ඒ සියල්ලෙන් අපව මුදවා ස්වාමීන් වහන්සේ සැබෑකමේ ආත්මය වෙතට සැබෑකමේ මාර්ගය වෙතට අපගේ පාද හසුරවන්න කියලා අද උදෑසනම අපි යාඥා කරනවා. පියාණන් වහන්සේ ඒ වචනේ දැන ගැනීමට විරුද්ධව වැටෙන වචනේ පළ නොදරන පිණිස මේ ලෝකයේ දෙවියා ඒක සොරකම් නොකරන පිණිසද අපි යාඥා කර බැඳ තබන යක්ෂයාගේ සියලු ශක්තිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේම අප සමග සිටින්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ප්‍රිය සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනය අද දවසේ ඔබ වෙතට ගෙන එන පිණිස ස්වාමීන් වහන්සේ සතියක් මුළුල්ලේ මගේ හදවතේ තැබූ බලවත්ම පෙළඹීම උනේ මා සමිඳානන් වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත කියන වචනයයි. මේ වචනය එසකියල් පොතේ බොහෝ වාරයක් සඳහන් කර තිබෙන විශේෂ වූ අවධානයක් ඊශ්‍රායල් ජාතිය වෙතට ගෙන යන පිණිස එසකියල් තුලින් කතා කරපු සැබෑ වූ වාක්‍යයක් කියන එක අපිට පේනවා. එහි ගණන් වාර මම සොයා බලලා ලියුවේ නැහැ. නමුත් නිතර ලියවිල්ලේ එසකියල් පොත කියවන විට නිතර සමු වෙන වචනයක් තමයි මා ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත කියන වචනය. ඒ උදෙසා මාව පොළඹනු ලැබූ වාක්‍ය වන්නේ එසකියල් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 15 සිට 16 පදයි. මා ඔවුන් ජාතින් අතරට පන්නා දමා විදේශවල විසුරා දැමූ කල්හි මා ස්වාමින් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගලවා ඉදිරි කරන්නමි. මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල සෙනගට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිසය. එවිට මා ස්වාමින් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරන විදියට ඊශ්‍රායල් ජාතිය යුදා ජාතිය විජාතීන් අතරට විසිරුවා දැමීමත් වසංගතෙන් කඩුවෙන් සහ සාගතෙන් බොහෝ ප්‍රමාණයක් මරණයට විඳීමත් ඉතුරු වෙන ස්වල්ප දෙනෙක්ව ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් විජාතීන් අතරට පන්නා දැමූ පසුව ඊශ්‍රායල් ජාතියත් යුදා ජාතියත් දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගන්ට යනවා කියලා එහි සඳහන් කරනවා. එනිසා අද උදෑසන මේ සත්‍යතා වචනයේ වෙතට අද අපි හැමෝම අවධානය යොමු කරමු. මන්ද ඊශ්‍රායල් වරුන්ද කිතුණුවන්ද දෙවියන් වහන්සේ දැනගන්න ප්‍රමාද වීම නිසා ඔවුන් කරගන්නා වූ හානිය කොතරම් විශාලද කියලා බයිබලයේ පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියවීමේදී අපිට දැක ගන්න පුළුවන්. පුරාණ කාලයේදී දිවශූරු මගින්ද බොහෝ අන්දම් වලින්ද අන්තිම කාලේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්ද හෘද සාක්ෂිය මගින් කතා කරපු කාලයට පසුව උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මගින්ද කතා කළ බව දෙවියන් වහන්සේ වචනය හෙබ්‍රු පොතේ සඳහන් කරන පළවෙනි පරිච්ඡේදයේ. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ කොතරම් දෙවියන් වහන්සේ දැනගන්නට අවස්ථාව මනුස්සයට තිබුණා. අදහා ගත්තායයි කියන කිතුණුවන් අතර පවා ඔවුන් හරියටම දෙවියන් වහන්සේ කවුද කියලා
දැන නොගෙන කටයුතු කරන හැටි අපි අනන්ත ප්‍රමාණව අසා තිබෙනවා. දැක තිබෙනවා. ඒ ඔවුන්ගේ ජීවිත රටාව සහ ඒ ඔවුන්ගේ ජීවිත පිළිවෙල ඔවුන්ගේ අත්හරින්න බැරි ඔවුන්ගේ ජීවිත රටාවේ සහ ජීවිත පිළිවෙලේ තිබෙන නපුරුකම පාපය සමග ඔවුන්ගේ තිබෙන ඇසුර ඒට හොඳම සාක්ෂියක් ලෙස අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. අද පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නට යන්නේ දෙවියන් වහන්සේ දැනගන්නට උන්ට තිබෙන අවස්ථාව ඔවුන් අතපසු කිරීමේදී අවසානයේදී මිනිසයන් තේරුම් ගන්නට යන්නේ කුමක්ද කියන එක. පළමු කොට අපි බලනවා ඊශ්‍රායල්වරු සම්බන්ධව මේ 12 වෙනි පරිච්ඡේදයේ 15 සිට 16 කියනවා. අවසානයේදී දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය වටහා ගන්නට ඊශ්‍රායල්වරුන්ට හැකියාව ලැබෙනවා. ඒත් ඊටාම කනගාටුදායක දේ තමයි ඒ වෙන විට ඒ සිදුවන්නේ ඔවුන් ජාතීන් අතරට විසිරුවා හැරීමත් පසුවයි. රට තුල සිටිද්දී ඔවුන් අතර දෙවිඳුන්ගේ අභිමුඛය ඔවුන්ගේ දේව මාලිගාවේ වැඩ සිටින අවස්ථාවල ඔවුන්ට දැනගන්න තිබුණු ඒ අවස්ථා සහ දිවසිවුරුන්ට ඇහුම්කන් දීමෙන් දේ වචන කීකර වීමෙන් දෙවියන් වහන්සේ දෙවි සමිදානන් බව දැනගන්න තිබිච්ච අවස්ථා ඔවුන් අතපසු කරා. ඔබට මතක ඇති මෝසෙස් දෙවියන් වහන්සේගේ නම ඇසුවාම මා සමිදානන් වහන්සේයයි කියන්න කියලා කිව්වා. මෝසෙස් දැනගත්ත දෙවියන් වහන්සේ සමිදානන් වහන්සේ කියලා. උන්වහන්සේ යම්සේ සිටියද එසේම සිටින ස්වාමීන් වහන්සේ බව අපි දකිනවා. මිසරවරුන්ට ස්වාමීන් වහන්සේ එළිදරව් වුණා. ඒ වෙන විට ඔවුන්ගේ දේපල සියල්ල නැති කරගෙන ඔවුන්ගේ වස්තුව සියල්ල නැති කරගෙන වසංගත 7ක් 10ක් ඔවුන්ට ඇවිල්ලා ඒ වාගෙන් පීඩා විඳලා අවසානයේදී තමන්ගේ කුළුදුල් දරුවන් පවා නැති කරගත්තට පස්සේ මිසරවරුන්ට තේරෙන්න පටන් ගත්තා ඔවුන් යාවේ දෙවියන් වහන්සේ කවුද කියලා. ඒ පමණක් නොවේ ඊශ්‍රායල් ජාතිය තීරුම් ගත්තා යාවේ පමණක්මයි දෙවියන් වහන්සේ කියලා. මිසරයේදී ඒතොන් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඒ දෙවියන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නට ව්‍යවස්ථාව සීනයි කන්දේදී ලැබුණාට පස්සේ ඒ ව්‍යවස්ථාවට එකඟ වීමෙන් ඒ වචනේ කිත කීකර වීමෙන් ස්වාමින් වහන්සේට පමණක් নমස්කාර කරන්න ලැබිච්ච අවස්ථා අතපසු කර ඔවුන්ගේ මළුවල අන් දෙවි දේවතාවුන්ගේ දේවල් දමාගෙන අවුරුදු 40ක් තිස්සේ නිස්පල් සංචාරයක නියැලෙච්චි විනාශ වෙච්ච කාන්තාරයේ ඒ සිටපු ඊශ්‍රායල්වරු වගේ දෙවිදුන් හරියට අවබෝධ කරගන්නට ඔවුන්ට බැරි වුණු ඒ රාශි ගණන් සෙනඟට සාක්ෂියක්. ප්‍රිය සහෝදර සහෝදරිය අපිට පේනවා දෙවිදුන්ගේ පරමාධිපත්‍ය ඊශ්‍රායල්වරු තේරුම් ගන්නේ ඔවුන් විජාතින් අතරට එළවා දැම්මට පස්සේ. දෙවනුව අපි බැලුවොත් විජාතින් ඊශ්‍රායල් ජාතිය එක තේරුම් ගත්ත විදිහ අපි දක්වා. දැන් දෙවනුව විජාතින් මම කලින් මිසරයේ පාරාව සහ මිසරවරු තේරුම් ගත්ත ගැන කලින් විස්තර කරා. නමුත් විජාතින් ගැන විශේෂ ලියවිල්ලක් ලියලා තියෙනවා එසෙකියල් 39 වෙනි පරිච්ඡේදයේ. එසෙකියල් 39 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ගොග් කියන ඒ පාලකයාගේ ඒකාබද්ධ හමුදාව ඊශ්‍රායලේ වට කරාට පසුව ස්වාමීන් වහන්සේ ඔවුන් අතරට විශාල විනිශ්චයක් වෙනවා කියලා කියනවා. 39 1 සිට 23 දක්වා පරිච්ඡේද ඒ පදවල ඒ පරිච්ඡේදයේ මේ ගැන සඳහන් කරනවා. ඒ විශේෂයෙන් එක වචනයක් තියෙනවා 6 සහ 7. එතන සඳහන් කරනවා මම මාගොප් පිටත් මුහුදු බඩ සුරකව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නේ. මෙසේ මා ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මාගේ සුද්ධ නාමය මාගේ සෙනගවන ඊශ්‍රායල්වරුන් අතරේ ප්‍රකාශ කරන්නේ. විජාතීන්ද ස්වාමීන් වහන්සේ වන මා ඊශ්‍රායල්වරුන් අතරේ සුද්ධව සිටින බව දැනගනු ඇත. ගොක් කියන ඒ පාලකයාගේ ඒකාබද්ධ හමුදාව ඊශ්‍රායලේ වට කර තිබෙන මොහොතක ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන බලවත් උදහසක් කරන කොටගෙන ඔවුන් විනිශ්චය වෙන්න යනවා. ඉතුරු වෙන විජාතීන් අතර සහ ඒ මේ මොහොතේ සිටින විජාතීන් දකින්ට යනවා දෙවියන් වහන්සේගේ මහිමය කොතරම්ද කියලා. ඊශ්‍රායල්වරු අතර තබා තිබෙන මහිමය කොච්චරද කියලා ඔවුන් දකින්ට යනවා. ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායල්වරු අතර වාසය කරන දෙවියන් වහන්සේගේ සුද්ධ නාමය ඔවුන් තේරුම් ගන්නට යනවා. ප්‍රිය සහෝදර සහෝදරිය
අනාගතයේදී විජාතික ඒකාබද්ධ හමුදාවේ පාලකයන්ට පමණක් නොවේ. ඉතිහාසයේ පුරාම විජාතික පාලකයන් ඒ බව හොඳට තේරුම් ගත්තා. අන්නේ ජාතීන් කුමකට සාකච්ඡා කරද්දී ගීතාවලියේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා ස්වාමීන් වහන්සේට විරුද්ධව කරන සියලු මන්ත්‍රණ නිෂ්ඵල වෙන්න යනවා කියලා කියනවා. ඒක ග්‍රීසිය වේවා, ඒක මිසරය වේවා, ඒක සිරියා වේවා, බැබිලෝනිය වේවා, ඒක රෝමයේ වේවා. ඉතිහාසයේ පුරාම ස්වාමීන් වහන්සේගේ ජාතියට හෝ ක්‍රිස්තියානි මිනිසයන්ට හෝ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නට ආපු සියලු විජාතීන් ඊශ්‍රායල් වරු මත තිබෙන දෙවියන් වහන්සේගේ මහිමයත් උන්වහන්සේගේ සුද්ධකමත් තේරුම් ගත්තා. අපි දකිනවා දෙවෙනි කාරණාව වෙතට අපි අවධානය යොමු කරොත් ඒවා තේරුම් ගත්ත ඊශ්‍රායල් වරුන්ගේ සහ විජාතීන්ගේ ප්‍රතිචාරය කොයි වගේ වෙනවද කියලා බයිබලයේ සඳහන් කරනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, විනිශ්චය මැදයේ සමහරුන්ට ඒ කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඉතිරි වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා ඒ 15 වෙනි පරිච්ඡේදයේ සඳහන් 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සඳහන් කරනවා 16 වෙනි පදයේ. ඒ 15 සහ 16 පද දෙකේදී කියනවා වසංගතයෙන් ගලවා ඉතුරු කරන්නමි. මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල සෙනගට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිසයි. එවිට මා ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගන්නු ඇත. මට මේ බයිබල් කොටස දැනගත්තාම ඊශ්‍රායල්වරු අතින් වෙච්චි වැරදි වැඩ කුමක්ද කියලා විජාතීන්ට ප්‍රකාශ කිරීමක්ද නැත්නම් ඊශ්‍රායල්වරු යන ජාතීන් අතරදී ඊශ්‍රායල්වරු සැබෑ දේ කිරීමේදී විජාතීන් අතර සිදුවෙන පිළිකුල් දේ කුමක්ද කියලා විජාතීන්ට වටහා දීමක්ද කියන එක මේ කරුණු දෙකම මගේ ඔළුවේ ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොමද වෙන්නේ? එක පැත්තකින් මේ ගැන වැටුණු තැන් සකසාගෙන ඒවා විජාතීන්ට ප්‍රකාශ කිරීමට මේ ඉතුරු වෙන ස්වල්ප දෙනාට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ වෙතින් එන්නා වූ ඒ අනර්ග අනාවරණයන් විජාතීන් ඉදිරියේ ප්‍රකාශ කිරීම තුලින්ද ස්වාමීන් වහන්සේ කවුද කියලා විජාතීන්ට ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා. අපි දකිනවා ඒ අතර ජෝනා එක පුජ්‍යලයක. ඔහු දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වෙලා දේව කැමැත්ත කිරීමෙන් මඟ අරිමින් යන අවස්ථාවක් සඳහන් වෙනවා. නැවකට වෙලා පාත මාලයටලා නිදා ගන්නවා. දෙවියන් වහන්සේ කියපු ප්‍රදේශයට නිනිවෙට නොගොස් එහි දේශනා නොකර ඔහු දෙවිඳුන්ගෙන් පලා දුවනවා. මේ සිද්ධියේදී ඇති වුණා වේ දෙවන්ත කුණාටුව නිසා ඒ නැවේ සේවකයන් සහ ඒ නැවේ අයිතිකරුවන් ප්‍රශ්න කිරීමේදී දාදු දැමීමේදී අසු වෙනවා. ජෝනා තමයි මේකට හේතුව. ඔවුන් පළමුවෙන් අහන දේ තමයි ඔබේ රැකියාව කුමක්ද? ජෝනා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 සහ 9 එවැගේම 15 දක්වා පදවල ඒ ගැන විස්තර වෙනවා. පළවෙනි පරිච්ඡේදයේ ඔබේ රැකියාව කුමක්ද? ඔබ කොහේ සිට ආවේහිද? ඔබේ රට කුමක්ද? ඔබේ ජාතිය කුමක්ද කියලා උන් ප්‍රශ්න කරනවා පළමුව. ඊට පස්සේ ජෝනා විස්තර කරාට පස්සේ කියනවා මේ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි. ඔව් කියනවා. ඔව් කියන්නේ නෑ මම දෙවියන් වහන්සේ වෙතින් පලා යනවා කියලා. නමුත් ජනයා එතන හිටපු ඒ නැවේ සේවකයෝ දැනගන්නවා ඔහු දෙවියන් වහන්සේ වෙතින් පලා යන මිනිසෙක් කියලා. ඊට පස්සේ තමයි ජෝනා කියන්නේ මේ කුණාටුවට හේතුව මමයි. මාව වතුරට දාන්න කියලා කියනවා. ප්‍රේ සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ මිනිස්යන් වන අපි දෙවිඳුන් වෙතින් පලා යන හැටි, දෙවිඳුන්ගේ කැමැත්තට විරුද්ධව ජීවත් වෙච්ච හැටි, දෙවිඳුන්ගේ ආත්මයන් වහන්සේලා දුක් දුන් තැන් විජාතීන් ඉදිරියේදී ප්‍රකාශ කරන්නට අපිව ඉතුරු වෙනවා. වැරදුනේ අපිට කියලා දෙවිඳුන් සැබෑ බව මිනිස්යන්ට කියන්න අපිට තව අවස්ථාවක් වසංගතයෙන් බේරීම හරහා, කඩුවෙන් බේරීම හරහා, යුද්ධයෙන් බේරීම හරහා, සාගතයට අසු වෙලා මිය නොයෑමෙන් ඔබ මා ඉතුරු වුණා නම් ඒ ඉතුරු වෙච්ච අය ලෙස අපෙන් දෙවියන් වහන්සේ ඉල්ලන්නේ අපේ ක්‍රියාවල් කොතනද වැරදුනේ? අපි කුමක්ද දෙවිඳුන්ට විරුද්ධව කළේ? ඇයි මේ දේට කුමක්ද මේ දේ සිදුවීමට හේතුනේ කියන එක විජාතීන් ඉදිරියේදී ප්‍රකාශ කරන්නට උන්වහන්සේ අපිව ඉතුරු කරනවා. අපිට පේනවා එක පැත්තකින් ඔහුගේ වරද ඔහු පිළිගෙන ඒක ඔහු ප්‍රකාශ කරනවා. නමුත් අපිට පේනවා
විජාතික රටකට වහල්භාවයට ගියපු සෙනග අතර මොර්දෙකයි, එස්තර්, දානියෙල්, සද්රෙක්, මේසෙත්, අබේද්නෙගෝ වගේ අය, සෙරුබාබෙල වගේ අය, නෙහෙමියල වගේ අය, රාශි ගණන් සාක්ෂිකාරයෝ ලෙස ඔවුන් විජාතින්ගේ වහලුන්ව සිටියදීත් ඔවුන් දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කරන්නට කටයුතු කරනවා. එයින් දානියෙල් සහ සද්රෙක්, මේසෙත්, අබේද්නෙගෝගේ දිහා බැලුවොත් අපිට පේන දෙයක් තමයි ස්වාමින් වහන්සේ ඉදිරියේදී ඔවුන් කියා සිටිනවා 8 වෙනි පදයේ ඉතුරු අය අතරින් දානියෙල් සහ යාළුවෝ කියනවා රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මිදිඋසෙන්වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස ඔවුන් අදිස්ථාන කරගත්තා. ඒ වගේම අපිට පේන පරිච්ඡේද පල්ලෙහාට යන විට ඔවුන් රූප නොවැද සිටින්නට ඒ තරුණයන් තීරණය කළා. මන්ද ඔවුන් රූප වැඳපු නිසායි ඔවුන් අද වහල්භාවයට ඇවිල්ලා තියෙන්නේ. ඔවුන් අන්‍ය ආගමික අන්‍ය දෙවිවරුන්ට පූජා කරපු දේ කාපු බීපු නිසායි ඔවුන් අද වහල්භාවයට ඇවිල්ලා තියෙන්නේ කියලා ඔවුන් ප්‍රමාද වෙලා ඔවුන් තේරුම් ගන්නවා. ඔවුන්ට ඉතුරුනා ඔවුන් අතර සිටින ඉතිරි වෙච්ච පිරිසක් ලෙස ඔවුන් තමාගේ පිළිකුල් ක්‍රියා දක්වනු ලැබුවේ යෝනා කරපු දෙයට වඩා අනිත් පැත්ත. ඔවුන් නොකර හිටපු දේ මේ විජාතින් ඉදිරියේදී පිළිපදින්නට තීරණය කරනවා. ඒවා පිළිපදිනට විජාතින් ප්‍රශ්න කරන්න ගන්නවා. ඇයි මේවා කන්නේ නැත්තේ? ඇයි මේවා බොන්නේ නැත්තේ? අද ඒක අපිට අද සිද්ධ වෙලා තියෙනවා. අපි සමහර දේවල් නොකා සිටන විට සමහර දේවල් නොබී ඉන්නකොට විජාතින් අහනවා ඇයි කන්නේ නැත්තේ? ඇයි බොන්නේ නැත්තේ? එතකොට අපි කියනවා අපි ඒවා කාලා අපි ඒවා බීලා අපි විනාශ වෙලා තමයි යේසුස් වහන්සේ අදහාගත්තේ. අපි යේසුස් වහන්සේගේ සරණ සොයාගෙන ආවේ ඒ වාගෙන් කිසිවක් සිදු නොවුණු නිසායි. නමුත් ක්‍රියාන්නට ඉතා දුකයි. දානියෙල්, සද්රෙක්, මේසෙත්, අබේද්නෙගෝ වගේ අය ඔවුන්ට වැරදිච්ච පැත්ත කියනවා වෙනුවට ඔවුන් අලුතින් ජීවත් වෙන රටාව විජාතින්ට පෙන්වුවා වගේ. අද කිතුනෝ අපි අතීතයේ කරපු වරදවල් ගැලවීම ලබන්නට ඉස්සෙල්ලා කරපු පුරුදු නැවතත් ක්‍රිස්තියානි වෙලා අපි එමදේම කරනවා නම් අපි ඉගෙන ගන්නට යනවා දෙවියන් වහන්සේ කවුද කියලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා. අපි තේරුම් ගන්නට යනවා දෙවියන් වහන්සේ කවුද කියලා. සභාව මත වැඩ සිටින සුද්ධ වූ දෙවියන් වහන්සේගේ සුද්ධකම, සභාව මත වැඩ සිටින දෙවියන් වහන්සේගේ මහිමය බොහෝ කිතුනෝ වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්නට යනවා. සභා ඉතිහාසයේ කිතුනෝ එක ඉගෙන ගත්තා. උන්ට රැස් වෙන්න තැනක් නැති වුණා. උන්ට නිදහසේ ආගම දහම දේශනා කරන්න තහනම් වුණා. ඒවා සියල්ල වෙන්න ඇරියේ කිතුනුවන් දෙවියන් වහන්සේ අපේක්ෂා කරපු විදිහට දෙවිඳුන්ගේ සුද්ධකමවත් උන්වහන්සේගේ පරමාධිපත්‍යවත් උන්වහන්සේගේ මහිමවත් තේරුම් ගත්තේ නැහැ. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය, යෝනාගේ ප්‍රශ්නෙට මුහුණ දීලා විජාතික මිනිස්සු ඒ නැවේ හිටපු අය ඒ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා විජාතින් දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරමින් උන්වහන්සේව නමස්කාර කරනවා. දානියෙල්, සද්රෙක්, මේසෙත්, අබේද්නෙගෝ වගේ අය නිසා අපි දකිනවා සාමාන්‍ය විජාතින් පමණක් නොවේ අධිරාජ්‍යවරු, බැබිලෝනියේ අධිරාජ්‍යය සහ පර්සියන් අධිරාජ්‍යවරු පවා ජීවමාන දෙවියන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නවා. ඔබ අත්හැරපු දේ ගැන නොකියුවත්, ඔබ දැන් නොකරන දේ ප්‍රකාශ කිරීමත් ඔබගේ දෙවියන් වහන්සේ අපේක්ෂා කරන සාක්ෂියක් බව අමතක කරන්න එපා. ප්‍රිය සහෝදර සහෝදරිය, අපි දකිනවා එල්ලා සිටි දෙදෙනෙක් යේසුස් වහන්සේ කුරුසපත් කරන වෙලාවදී එල්ලා සිටි දෙදෙනෙක් අතරින් එක්කෙනෙක් තමාගේ මිත්‍රයාගේ ඒ චෝදනාවට යේසුස් වහන්සේට කරපු අපහාසාත්මක වදනට විරුද්ධව කියනවා. ලූක් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 කියනවා ඔබ දෙවියන් වහන්සේට බය නැද්ද? මේ දෙන්නම හොරු කියලා බයිබලයේ සඳහන් කරනවා. ඔවුන් ජීවත් වෙන්නේ කාලයක් තිස්සේ තමන්ට කැමති විදිහට තමාගේ මාර්ගය එකිනෙකා තමාගේ මාර්ගය යනවා කියලා කියනවා. එකිනෙකනා මෙහෙම ජීවත් වෙලා මේ දෙදෙනාම හොරකම් කළා හොරු බවට පත් වෙනවා, අත්තරංගුවට පත් වෙනවා. යූදස් මේ වරද අත්හැරියේ නෑ ඔවුන්. ඔවුන් දැක්ක මෙසියස් වහන්සේ වීදිවල ගිහිලා දේශනා කරනවා. ඔවුන්ට ආරංචි වුණා. ඔවුන් ඒ රැස්වීම අතරක් ගිහිල්ලා එවැනි වංචනික දේ කරන්නට සැලසුම් කරන්න නැති. ඒ හඬ ඇසෙද්දී ඔවුන් හොරකම් කරා. කියන්නට දුකයි.
උන්වහන්සේ සමගම උන්වහන්සේගේ රැස්වීම අතරම ගැවසිච්ච මේ තරුණයන් දෙදෙනා උන්වහන්සේ සමගම කුරුසපත් වීමට ලක් වුණා. ඒ එක්කෙනෙක් කියනවා ඔබ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? ඕන් දෙවියන් වහන්සේට බයව හිටියා නම් අන්සතු වස්තුවට ආස කරන්නේ. නමුත් අන්තිම මොහොතේ කුරුසපත් කරාට පසුව එක් තරුණයෙකුට තේරෙනවා දෙවියන් වහන්සේ ඊශ්වරවරු අතර ඉන්න දෙවියන් වහන්සේ සුද්ධයි. උන්වහන්සේගේ මහිමය උතුම් කියන එක ඔහුට තේරුණා. මොකද ඒක කියන්නේ? හොරකම් කළොත් දෙවියන් වහන්සේ දඬුවම් කරනවා කියන එක තේරුණා. ඒ වෙනුවට ඔවුන්ට ආරංචි වෙන්නේ නැති ඔවුන් හා සමානව වැඩි කරපු යුද සම්බන්ධව හොරකම් කර අවසානයේ උට සිදුුනේ කුමක්ද කියලා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ තරුණයා කියනවා අපි දඬුවම ලබන එක සාධාරණයි. ලෙවි 26:40 සිට 44-45 දිගටම කියවන යත් වහල් ජාතියක් ලෙස විජාතීන් අතරට ගියත් අපි පව් කළ බව පිළිගත්තත් මදි කියලා කියනවා. අපි පව් කළා විතරක් නෙවෙයි අපිට දඬුවම ලැබුණේ අපේ වැරදි නිසා කියලා පිළිගත්තොත් ස්වාමීන් වහන්සේ කියනවා මම ඕන් ආපසු මගේ දේශයට ගේනවා කියලා. මේ තරුණයා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ තේජසින් යුක්ත වෙන වෙලාවේ මා සිහි කරන්න. ප්‍රිය සහෝදර සහෝදරියෝ කුරුසපත් වුණා. ශාරීරික මරණයට ඔහු ලක් වුණා. නමුත් සදාකාලික විනිශ්චයෙන් ඔහු බේරෙන්න තරම් ඔහු කුරුසේ එල්ලිලා හෝ අවසාන මොහොතේ මං කරපු වැරදි වලට දඬුවම දුන්නේ දෙවියන් වහන්සේ. අප අතර වාසය කරන සුද්ධ දෙවියන් වහන්සේ සුද්ධයි කියන එක ඔහු තේරුම් ගත්තා. ඔහු අවස්ථාවක් ඉල්ලුවා ස්වාමීනි මාව සිහි කරන්න කියලා. අද ක්‍රිස්තියානි අය ගොඩක් අය තමන්ට තියෙන අනර්ග දීර්ඝායුෂ නාස්ති කරගෙන අඩු කාලෙන් විනාශ වෙලා යනවා. ඒත් කරුණාවන්ත දෙවිඳුන් අන්තිම තප්පරේ හෝ මරණය පෙනිපෙනී හෝ ඔවුන්ගේ ඇස් අරින අවස්ථා අපි දැක තිබෙනවා. ඒත් ඒ වෙන විට ඔහුගේ ජීවිතය ගැන සැලසුම් කරපු අනගි සැලසුමෙන් කොටසක්වත් ඔහුගේ ජීවිතය ඉටු වෙලා නැහැ. ඒත් ඔහුගේ සේවයට වඩා ඔහුගේ ජීවිතයට ප්‍රේම කරන ස්වාමීන් වහන්සේ එය පාඩමක් කොට ඔවුන්ට දී ජීවත් වෙන මිනිස්සුන්ට පාඩමක් වෙන්නට ඔවුන් ගත්ත අවස්ථා තියෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, අනනිය සහ සපීරාගේ සිද්ධිය දිහා බැලුවොත් අපි දකිනවා ක්‍රියාපොතේ 5:1 සිට 11 දක්වා පදවල මේ සිද්ධිය සමග සමස්ත සභාවෙම සෙනග දෙවියන් වහන්සේට බය වෙනවා. හේතුව සභාව තුල වැඩ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේගේ උතුම්කම, උන්වහන්සේට විරුද්ධව පව් කිරීමේ බරපතලකම මුල් ක්‍රිස්තියානි සභාව තේරුම් ගත්තා. දේව බයකින් ඔවුන් පිරුණා. අද ක්‍රිස්තියානි සභාවේ ශුද්ධාත්මයන් වහන්සේට ලැබී ඇති ස්ථානය දිහා බලන විට යකදුරෙක් කට්ටඩියෙක් යක්ෂාත්මයකට දෙන ගරුත්වයේ තරම්වත් ක්‍රිස්තියානි සභාවල් අතර ශුද්ධාත්මයන් වහන්සේට ගරුත්වයක් නැති හැටි අපි දකිනවා. උන්වහන්සේව භාවිතා කරන්නේ තමාගේ ගෞරවය පිණිස මිස උන්වහන්සේ භාවිතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වෙන්න නොවේ. ආත්මයන් වහන්සේ අපිව මුද්‍රා කරනු ලැබුවේ අපි දෙවියන් වහන්සේට අයිති මිනිස්සු කියලා. අපි දෙවියන් සන්තක සෙනග, අපි දේව දරුවෝ කියලා අපේ ආත්මයට සාක්ෂි දරන්නයි. ඒ නිසා අපේ මාංශය සතුටු නොකර අපේ ශරීරයේ ශුද්ධාත්මයන් වහන්සේට අයිති මාලිගාව බව දැනුම් තේරුම් අරගෙන වෛශ්‍යකම් නොකර, හොරකම් නොකර, පව් නොකර, ඒ අන්‍ය ආගමික දේ නොකා නොබී ස්වාමීන් වහන්සේ තුල ජීවත් වෙන්නයි. ඇයි මම එහෙම කියන්නේ? නික්මයාම පොතේ විශේෂ වූ කාරණාවක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ නික්මයාම පොතේ විශේෂ කාරණාවේදී උන්වහන්සේ කියනවා, උන්වහන්සේගේ වචනේ ඊට වැදගත් දෙයක්. ඒ තමයි විජාතීන්ගේ මේ ක්‍රියාවල් වලදී නික්මයාම 19:6 සහ නික්මයාම 34:15 කියනවා විජාතීන්ගේ දේවල් කන්න එපා. අන්‍ය දෙවිවරුන්ට පූජා කර දේ කන්න එපා කියලා කියනවා. නික්මයාම 34 ඒ ගැන කියන්නේ උන්වහන්සේ කියනවා ඒවා කෑ පමණින් ඔවුන් ඒ ආත්ම සමග බැඳෙනවා කියලා කියනවා 34:15.
අද ක්‍රිස්තියානි සභාව ජීවත් වෙන්නේ Tamanට ඕන විදියටයි. ලියවිල්ල නෙවෙයි ඔවුන්ගේ විශේෂ තේමාව, ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ දර්ශනවාදය, එහෙම නැත්නම් ඔවුන්ගේ ඉගැන්වීම, ඔවුන්ගේ ඇදහිලි සංකේත කරගෙන තියෙන්නේ දෙවිදුන්ට ඕන දේවල් නොවේ. Tamanට හිතන දේ. මේ සහෝදර සහෝදරිය, ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නෝවාගේ පූජා පිදීම ඉතාම විශිෂ්ට දෙයක් ලෙස දෙවියන් වහන්සේ දැක්කා. සමස්ත ලෝකෙම පව්කොට දේව මහිමෙන් හීනව සිටින කාලෙදී නෝවාට පමණක් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ කරුණාවක් ලැබුණා. නෝවාගේ දරුවෝ පාපෙන් පිරී සිටියා. නෝවාගේ පවුලේ අය ධර්මිෂ්ඨ අය නොවේ. නෝවා ජලගැල්මෙන් බේරිලා ගොඩබිමට ආවට පස්සේ, මිහි පිටට පය ගැසුවට පස්සේ නෝවා දෙවියන් වහන්සේට කිසි දොසක් නොතබා, චෝදනාවක් නොකර සමස්ත මුළු මනුස්ස සංගතියම මිය ගිහිලා ඉන්න වෙලාවක ඔහුගේ පවුල හැර, ඔහු ළඟ හිටපු සතුන් හැර අනිත් සතුන් පවා මිය ගොසින් තිබෙන අවස්ථාවක තමා දෙවිදුන්ගේ අනපරිදි තියාගත්ත සතුන්ගෙන් කීප දෙනෙක් යාග පූජාවක් කොට, දවන පූජාවක් කොට උපු කරා කියලා කියනවා. මේ මිනිසයා පිළිගත්තා තමනුත් තමන්ගේ දරුවනුත් බේරුණේ දෙවිදුන්ගේ කරුණාව නිසා කියන එක. ඒ පූජා පිදීමෙන් ඔහු ඔප්පු කරා තමන් සහ තම පවුල පවා බේරුණේ විනිශ්චයෙන් දෙවිදුන් දුන්න දයාවක් නිසායි. ඔහු පළමු එක ඔප්පු කර පූජාව ස්වාමීන් වහන්සේට එසෙව්වාම ස්වාමීන් වහන්සේ එක සිඹ උන්වහන්සේගේ හදවතින් දුක් වෙන්න පටන් ගත්තා. නැවත කවදාවත් ජාලගැල්මකින් මනුස්ස සංගතියවත් සත්ව සමූහය විනාශ නොකරන බවට. ඒකට හේතුනේ මේ මිනිස්සයා පිළිගත්ත තමන් බේරුණෙත් දේව කරුණාව නිසා කියලයි. එනිසා වසංගතෙන් අපි බේරෙයි. පසුගිය කාලෙදී ආපු 30 අවුරුදු යුද්ධයෙන් ඔබ මා බේරිලා ඇති. මම පවා බෝම්බ වලට අසු වෙන්න ගිය අවස්ථාවක් තිබුණා. අපි බේරිලා ඇති. ඒ වගේම නියඟ වලින් අපි බේරිලා ඇති. නමුත් බේරිච්ච අය ලෙස අපි හැසිරෙන්න ඕන. කොහමද? දැන් හුඟක් අයට අපි යුද්ධෙදී අසු වෙන්න ගිහිල්ලා බේරුණ බව දැන් අමතක වෙලා. වසංගතෙන් සුව වෙච්ච හැටි අමතක වෙනවා. විපත්ති ඇවිල්ලා සුව වෙච්ච හැටි අපිට අමතක වුණා. පීඩාවෙන් අපි ජය ගන්න බැරුව වේදනාවෙන් ඉන්නකොට අපිට පීඩාවෙන් ජය දුන්න දෙවියන් අපිට අමතක වෙලා. නමුත් ස්වාමීන් වහන්සේ නෝවාගේ සුවඳ, ඒ දුම උන්වහන්සේ පිළිගෙන ඔහු ගැන අනුකම්පා කරනවා. මනුස්ස සංහතියටම ආශිර්වාදයක් කරා. දානියෙල් සහ සද්රෙක් මේසෙත් අබෙද්නෙගෝ වගේ අය, මොර්දෙකයිලා එස්තරලා වගේ අය අරගෙන ඔවුන්ගේ ක්‍රියාවල් නිසා ඔවුන්ට දුන්නා වේ විශිෂ්ට එළිදරව් හරහා විජාතින් අතරට ඔවුන්ගේ පාපේ ධර්ම තේරුම් කර දුන්නා. එක පැත්තකින් ඔවුන්ගේ වරද ඔවුන් හදාගෙන දෙවිදුන් ඉදිරියේ කියා සිටියා. මිනිස්සුන්ට කිව්වා වැරදුනේ අපිට මිසක් දෙවියන් වහන්සේට නොවේ කියලා. තව පැත්තකින් ඔවුන් නිවැරදි ජීවිත රටාවක් ගත කරමින් පෙන්වුවා විජාතින්ගේ ඇදහිලි ක්‍රම සහ ඔහුගේ ජීවිත රටාව වැරදි බව. එනිසා අපි අද උත්පත්ති පොතේ 8:20 සිට 22 මම නෝවාගේ සිද්ධිය ගැන සඳහන් කරේ ඔබට කලින්. ප්‍රිය සහෝදර සහෝදරිය, අපි අදාළ කරගන්න යනවා. ඔබට කියන්න ඉතා වැදගත් දෙයක් තියෙනවා. තාමත් ක්‍රිස්තියානි සභාවේ සමහර අය උන්වහන්සේ සුදු දෙවියන් වහන්සේ බව තේරුම් අරගෙන නැහැ. තාමත් කිතුණුවන් දෙවියන් වහන්සේගේ මහිමේ සභාව තුළ තියෙන මහිමේ තේරුම් අරගෙන නැහැ. කම් සැපට, පාපයට, අපවිත්‍රකමට, හොරකමට, වංචාවට, අයිතුකමට, අධර්මිෂ්ඨකමට, දෙවිදුන් අකමැති දේවල් කන්න බොන්න ජීවත් වෙන්න තාමත් උන් සැපසෙල්ලමේ ජීවත් වෙනවා. ප්‍රිය සහෝදර සහෝදරියනි, එන්නේ යන විපත්තියේදී, විනිශ්චයේදී බලාපොරොත්තු වෙන ඒ පිපිදීමට කලින් පෙළීමක් තියෙනවා. සෙලවීමක් තියෙනවා කිතුණුවන් පවා. ඒ සෙලවීමේදී සමහරු දේව සේවයේ අත්තර යන තරම් ප්‍රශ්න ඇති වෙනවා. සමහරුන්ගේ ඇදහිලිවතුන් තමාව දාලා යනවා. තම සභාවෙන් ඉවත් වෙලාම යන්න යනවා. එය ඉතා වැදගත් කොට සලකන දේවසේකෝ පිපිදීමක් තියනවා කියන සමහරුන්ගේ අයගේ ජීවිතවල පවා ලැජ්ජාවෙන්ට යනවා. හේතුව සේවය පාපයට මාර්ගයක් කර ගැනීම නිසායි. සහෝදර සහෝදරනි, වෛශ්‍යාකම් කරමින්, සල්ලාලකම් කරමින්, හොරකම් කරමින්, තක්කඩිකම් කරමින් ජීවත් වෙන මිනිස්සු අතරට පිපිදීමක් එවන්න තරම් උන්වහන්සේ
එහෙම කෙනෙක් නෙවෙයි කියන එක තේරුම් ගන්න යනවා ප්‍රමාද වෙලා හරි. ඒ කාලේ මාව පාවිච්චි නොකරපු එක ගැන ස්තුතියි කියන්න තරම් ආපසු හැරෙන්න සමහරුන්ට අවස්ථාව ලැබේ. හේතුව කරමින් සිටින වැරදි අත්හරින තුරු උන්වහන්සේගේ මහිමාන්විත මහිමය පිපිදීම ඔබ මා දකින්න යන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ඉතුරු කරගත්ත ස්වල්ප දෙනෙක් අරගෙන උන්වහන්සේට කැමැති තරම් පිපිදීමක් එවන්න යනවා. කිලුටු මිනිසෙක් අතරට පිපිදීමක් එවන්නට තරම්, කිලුටු ධර්මයක් උගන්වන මිනිසෙක් අතරට පිපිදීමක් එවන්න තරම් උන්වහන්සේ අසුද්ධ ආත්මයක් නෙවෙයි. මහිමේ තේජස නැති, ආධිපත්‍යයක් නැති සමිදානන් වහන්සේ නෙවෙයි කියන එක අපි හිතන්ට වෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ දේශනාව ඔබ අසන හැම කෙනෙකුටම බවට කියන්න යන්නේ කොඳු නාරටියේ ලොකු ලොකු ඇට කැබලි දිරා කොඳු නාරටිය දුර්වල වෙන තත්ත්වයට එන්න යනවා. සමහර නිකායන් වල අපේ අතර පවා සමහර අයගේ සාක්ෂිය නැති කරගන්න යනවා. බන්ධ දෙවියන් වහන්සේ සුද්ධයි. සභාව මධ්‍යයේ කිතුණන් මධ්‍යයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ මහිමය උතුම්. කිතුණුවන්ට පීඩා කරපු විජාතින් පවා දැක ගන්නට යනවා ජීවමාන දෙවියන් වහන්සේ සැබෑ බව. ඔවුන්ට හිංසා කරන්නට, ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නට නැගිටපු මිනිස්සු පවා නූතනේ මිනිස්සු දකින්ට යනවා උන්වහන්සේ කවුද කියලා. දානියෙල් පොතේ කියනවා 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ තාමත් ජාතීන්ගේ ස්වාමීන් වහන්සේ කියලා. ලෝකයේ සිදුවෙන කුමක් වුවත් ඒවා අතර උන්වහන්සේගේ ආධිපත්‍යයට කිසිම හානියක් නැහැ. උන්වහන්සේට සභාව ඕන විදිහකට නඩත්තු කරන්න පුළුවන්. උන්වහන්සේට ප්‍රිය කරන සෙනග කවුද කියලා මේ කාලෙදී පොළමින් සොලොමින් තිබෙනවා. එනිසා ඔබගේ මගේ ජීවිතයේ දෙවිදුන් දැනගන්නට ලිඛිතව ලියා තිබෙන ලේඛනයේ හෝ අසා තිබෙන සුභාරංචිය පිළිගෙන ඒ අනුව දේව භයත්ව ජීවත් වීමෙන් දැන අඳුරා ගන්නවද? හඬ අසමින් උන්වහන්සේ ජීවමාන බව තේරුම් ගන්නවද? ඔබ අතර මහිමාන්විත ක්‍රියාවල් කරන විට උන්වහන්සේගේ මහිමේ උදෙසා උන්වහන්සේගේ නාමයේ ගෞරව උදෙසා කරන හාස්කම් නිසා බයෙන්ද වෙවුලෙමින්ද වස්ස ඉරාගෙන අඬමින් වැළපෙමින් උන්වහන්සේව තව තව දැන අඳුන ගන්නවද? මරණය විඳ විප්‍රවාස වී දුක් විඳ සේවය පවා නැති කරගත්තට පස්සේ සිරගත වෙලා දඬුවම් විඳිනකොට පවා මරණය පිට මරණය, වසංගතය පිට වසංගතයට අපි ලක් වුණාට පස්සේ අපි ඉගෙන ගන්නවාද කියන එක, දෙවිදුන් ස්වාමින් වහන්සේ බව, සමිදානන් බව දැන ගන්නවාද කියන එක අපිට නිගමනය කරන්නට අද අවස්ථාව තියෙනවා. අද අපි අදාළ කරගන්න යන පළවෙනි දේ, විපතෙන් හෝ විනාශෙන් බේරී සිටින කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. ඔබ බේරිච්ච කෙනෙක් නම්, ඉතුරු වෙච්ච අය අතර කෙනෙක් නම් ඔබ කළ වැරදි නතර කර විජාතින් අතර පවා සැබෑ සත්‍යය තුල ජීවත් වෙමින් දෙවිදුන්ගේ ආලෝකයක් මෙන් මනුෂ්‍ය අතර ජීවත් වෙන්න ඕන. උන්වහන්සේගේ උත්කෘෂ්ඨ මහිමය විජාතින් අතරට ගෙනියමින් ඒ අතර මනුෂ්‍යයන්ට ස්වාමීන් වහන්සේ දැන අඳුන ගන්න මිනිස්සෙක් වෙන්න ඕන කියන එක අපි දානියෙල් සද්‍රෙක් මේසෙත්ලා වගේ අය අතර දැන ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, යෝනා කියෝ වගේ වරද තමාගේ නම් කියන්න වරදුනේ අපිට, සභාවට නොවේ, දේවදාසයන්ට නොවේ. මමයි වැරදි කරේ, නම ස්වාමීන් වහන්සේ ජීවමානයි. අද මම ඉගෙනගෙන තියෙනවා වැරදුනේ මටයි කියලා අපි සාක්ෂි දරමු. 2, දෙවියන් වහන්සේගේ මහිමය, ආධිපත්‍ය, උන්වහන්සේගේ සුද්ධකම දුක් විඳීමෙන් හෝ ජීවිත අහිමි කර ගැනීමෙන් හෝ තේරුම් ගන්න ඉඩ නොහැර ලියා ඇති සත්‍යතාවය අනුව පිළිගෙන අදහාගෙන ලැබුණු අනුශාසනා තරවටු පිළිගෙන හික්මවීමෙන් අපි ඒවා ඉගෙන ගමු. සමහර අයට කොච්චර අතාරින්න කිව්වත් පාපේ ඕන අතාරින්න කැමති නැහැ. සමහරවන්ට කොච්චර වෛශ්‍යාකම අතාරින්න කිව්වත් ඕන වෛශ්‍යාකම අතාරින්නේ නැහැ. සමහරවන්ට කොච්චර මත්ද්‍රව්‍ය අතාරින්න කිව්වත් ඕන මත්ද්‍රව්‍ය අතාරින්නේ නැහැ. ඔවුන්ගේ වැරදි ක්‍රියා අතාරින්නේ ඔවුන් සිරගත වීමෙන් හෝ පිළිකා හෝ රෝග වසංගත වලින් මේ යන අවස්ථාවේදී තමයි ඔවුන්ට තේරෙන්නේ මට වැරදුනා කියලා. මේ සහෝදර සහෝදරිය, සභාව තුළ වැඩ සිටින මුළු ලෝකයේම උදවියන් වහන්සේ සුද්ධ උදවියන් වහන්සේ මිස උන්වහන්සේ කිලුටුකමට කැමති නැහැ. උන්වහන්සේගේ මහිමය
අන් සියල්ලන්ට වඩා උන්වහන්සේගේ සභාව තුළ වගුරුනවා. උන්වහන්සේගේ ආධිපත්‍ය කොතරම්ද කියලා කීකරුකමෙන් ඉගෙන ගන්නවා මිස විපත්තියෙන් ඉගෙන ගන්න හිතන්න එපා. එනිසා ස්වාමීන් වහන්සේ සමිදානන් බව අපි දන්නා වූ අය නම් බයෙන්ද වෙවුලෙන්ද කීකරු වෙලා උන්වහන්සේව සොයමු, උන්වහන්සේට ලං වෙමු. වැරදුනා නම් වැරදි සාදාගෙන අපි ජීවත් වෙමු. මන්ද සිදුවෙන්ට යන දේ එතරම් සුවදායි දේවල් නොවේ. සභාවටත් විජාතීන්ටත් උන්වහන්සේ සමිදානන් බව දැනගන්ට සලස්වන කාලෙකයි අපි දැන් සිටින්නේ. අපි යාත්‍රා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ ඊශ්‍රායෙල් වරුන් සහ යුදාවරුන් නිසා ඔවුන් අතරත් විජාතින් අතරදිත් ඔබ සමිදානන් වහන්සේ බව ඉතිහාසය පුරා සියලු ජාතීන් අතරත් යුදාවරුන් අතරත් ඔබ ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. නව ගිවිසුමේ අපි අතරත් සැබෑ වූ දෙවි කෙනෙක් සිටින බව විජාතීන්ටත් ඔවුන් දේශනා කරන ඔවුන් කතා කරන ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම ඔවුන්ගේ ගැලවුම් කරුවාණු බව විජාතීන් දකින පිණිසත් සභාව අපවිත්‍ර ස්ථානයක්වත් කිලිටු ස්ථානයක්වත් නොවන බව දේවදාස දාසින්ද වැඩිමහල්ලන්ද සේවකයන්ද තේරුම් ගන්න පිණිසත් සභාවටත් විපත්ති පිට විපත්ති හානිය රෝග විපත්ති පැමිණෙමින් තිබෙන බව අපි දකිනවා පියාණනේ. අනනිය සහ සපීරාගේ මරණය හරහා දේව බයෙන් පිරුණු සභාවෙන් ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධ නොවි දේව බයෙන් ජීවත් වෙන්නට අපේ ශක්තිය අධික කරන්න. බන්ද ඔබ පිපිදීමට කලින් පොළමින් සිටිනවා ස්වාමීන් වහන්සේ අපිව. සෙලවෙමින් තිබෙනවා සභා ශරීරය. අත් නොහැර පව්පිට පව් කරමින් සේවය කරපු අය ඔබ පොලා එළියට විසි කරන්නට යන නිසා ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් ඔබ ස්වාමීන් වහන්සේ බව දැනගන්නට නියමිතයි කියන එක අපි දන්නවා. ඒ ඔබ වහන්සේ අපිට කියමින් තිබෙනවා. මම යාඥා කරනවා දැනගත් අය ඔබ ඉදිරියේ ප්‍රසන්නව සිටින්න ශුද්ධාත්මයන්ට තව තව ඔබ ලං කරන්න. පාඩම් ඉගෙනගෙන දැනගත් අය වැරදි නොකර සිටින්ට ඔවුන්ට කියා දෙන්න. පාඩම් ඉගෙන ගත්ත නැති අය දුක් විඳීමෙන් සහ පාර ලැබීමෙන් ඉගෙන ගන්නට යන නිසා සුති වේවා. සියල්ලන් මත මේ වචනය ගින්නක් මෙන් ඇවිලේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ හැමට ජේසු පිටයි. ස්වාමීන් වහන්සේ දැනගන්න. ස්වාමීන් වහන්සේ දැනගන්න.